ලින්ද හාරන්නේ කැමතියයි, පස්පුරවන්නේ කැමතියයි, ගොඩට ගන්නේ කැමතියයි. ඇමතියෝ තුනයි ලින්දටම. ණය වැඩි වෙලා බයේ ඉන්නේ. ඒ හින්දා එක එක රටවල් වලින් කියන දේ කරනවා අපි. අපේ රටේ උන්ගේ හතර හන්දි පණ නැත්තම් ඇවිදින්න තැන් නැද්ද? දැන් මේකව මාරු කරන්න ඕනෑ කියලා මාරු කරනවා. ඒත් මේ මිනිස්සුන්ට තේරෙන්නේ මේකත් යකා කියලා. ඒකට ඒ යකා අර යකා නවත්තපු තැන ඉඳලා ඉතුරු ටික කනවා. ගම්මැද්ද දම්සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. තෙරුවන් සරණයි. සුපින්බර උදෑසනක් ඔබට. ගම්මැද්ද දම්සවිය සඳහම් සාකච්ඡාවෙන් අද මම ඇවිල්ලා ඉන්නේ ඊටම සුවිශේෂී තැනකට. ඒ තැන සුවිශේෂී වෙන්නේ ඒ ස්ථානයේ වැඩවෙසෙන ගෞරවනීය සම්පදන් වහන්සේ නිසා වෙන්න. අපි අද ඉන්නේ ගල්කිරියාගම පහමිනියාගම සිරි සමාධි මහා විහාරේ. මේ විහාරස්ථානයේ ඉඳලායි ඔබට සාකච්ඡාව ගෙනෙන අතිශය රමණීය දැකුම්කලු පරිසරයක පිහිටා තිබෙන විහාරස්ථානයක්. ඔබ කවුරුත් දන්නවා පූජනීය කාගම සිරිනන්ද අපේ ගෞරවනීය සම්පදන් වහන්සේ. උන්වහන්සේ වැඩවෙසෙන විහාරස්ථානය අද අපි ගම්මැද්ද දම්සවියට ඉතාමත් ගෞරවයෙන් යුතුව පූජ්‍ය කාගම සිරිනන්ද ගෞරවනීය සම්පදන් වහන්සේ පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් පිළිගන්න අපේ හාමුදුරනේ. අපේ රටේ ඈත ඉතිහාසයේ ඉඳලම මේ රට යම්කිසි අභියෝගයකට මුහුණ දෙද්දී විතරක් නෙමෙයි මේ උතුම් සම්බුදු ශාසනය වෙනුවෙන් දිවි පරදුවට තබමින් කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා රසක් හමු වෙනවා ඉතිහාසය පිළිබඳව අපි කතා කරද්දී. ශ්‍රී සුමංගල හාමුදුරුව, කුඩාපොළ හාමුදුරුව මේ වගේ භික්ෂුන් වහන්සේලා රසක් අපට නම් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. නූතන යුගයේ එවැනි භික්ෂුන් වහන්සේලාගෙන් මේ රට හිගයක් නැහැ. එවැනි භික්ෂුන් වහන්සේ නමක් තමයි අද දවසේ මේ සාකච්ඡාවට වැඩම කරවා තිබෙන්නේ. අපි හිතුවා අද ඔබට ඉතාමත් වැදගත් මාතෘකාවක් තිලන කරන්නට. ඒ බුදුදහම අපි නිවැරදිව අපේ ජීවිතවලට එකතු කරගෙන තිබෙනවාද? අපි වර්තමානයේ ධර්මයේ කොතරම් දුරකට අපේ ජීවිතවලට බද්ධ කරගෙන තිබෙනවාද? මෙයයි අද සාකච්ඡාවේ මාතෘකාව. සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අපේ හාමුදුරනේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරපු ඒ ශ්‍රී සද්ධර්මය, ඒ ඇතිවුණු සමාජීය විප්ලවය අද දවසේ අපේ සමාජයේ දියුණුවට ප්‍රගමණයට අපි යොදාගෙන තිබෙනවාද? වර්තමානයේ වහන්සේ මේ කාරණේ කොහොමද දකින්නේ? තෙරුවන් සරණයි අනෝජ් මහත්තයා. සිරස දම්සවිය වැඩසටහනේ මේ වචන කීපයක් කතා කරන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා. පෞද්ගලිකව මගෙත් එක්කන් සිරස ගම්මැද්ද වැඩසටහනේ මහත්තුරු කතා කරලා තිබුණා. නමුත් අවස්ථාව අද එළඹිලා තියෙන්නේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවන්න පෙරත් ලංකාවේ සම්බුදු සසුන පිහිටලා තිබුණා. එහෙමයි. නමුත් රාජ්‍ය අනුග්‍රහයෙන් පිහිටවලා තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ තුන් වරක් වැඩියනේ. එහෙමයි. මයංගනයට, නාගදීපයට, කැලණියට තෙවරක්ම වැඩි. ඒ වැඩම කරලා ලංකාවේ හිටපු දරුණු රෞද්‍ර නපුරු දුර්ජන අසත්පුරුෂ ගති ලක්ෂණ තිබිච්ච මානව වර්ගයාව තමයි මානවීය ගති ලක්ෂණ වල පිහිටවල උන්වහන්සේ වැඩම කළේ. ඒ නිර්මාණය වෙච්ච මානවයෝ තමයි යම් ආකාරයක රාජ්‍ය පරිපාලනයක නිරත වෙමින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩිනකොට දෙවන පෑතිස් මහරජුරු ලංකාවේ හිටියේ. ඒ රජවරු බිහි වෙලා තියෙනවා. එතකොට ඒ වෙනකොටත් රාජ්‍ය පරිපාලනයක් තිබිලා තියෙනවා යම්. එහෙමයි. ඒ වකට තිබිච්ච දැනුම සමාජ ආభాෂය ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මඟ අනුගමනය කරමින් තිබිලා තියෙනවා.
එය ඊ타ත්ම නිර්මාණාත්මකව අවිහිංසාවාදීව පරිපාලන ව්‍යුහයක් යටතේ සූසැට කලාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවක් නිර්මාණය කළේ මිහිඳු සංස්කෘතියත් එක්ක තමයි. මං හිතනවා මනෝජ් මහත්තයා අහනවනේ දැන් අද වෙනකොට මේ මානව වර්ගයා ළඟ වර්තමානයේ ඒක තියෙනවද කියලා? නැත්තෙමත් නෙමෙයි. තියෙනවා හැමෝම ළඟ නැහැ. වටිනවා බහුතරයක් පිරිස ළඟවත් තිබ්බනම්. දැන් වර්තමානයේ වෙනකොට බහුතරයක් ලංකාවේ ඉන්න බෞද්ධ යයි සම්මත අයගේවත් බුදුහාමුදුරුව පෙන්වා වදාළ දර්ශනය මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ගෙනල්ලා දීපු ධර්ම පණිවිඩය ඒ අය අතරේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ලෞකික රාගික කෙලෙස් බර මිත්‍යා දෘෂ්ටික දෘෂ්ටීන් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ආත්මාර්ථකාමය. එහෙමයි. ඒ නිසා ලංකාවේ මේ ඇති වෙලා තියෙන විවිධ නොගැලපෙන විපර්යාසයන් තියෙන ඒ නිසා. මං හිතනවා බුදුහාමුදුරුවෝ හිටියානම් ලංකාවට මේ වෙනකොට තමයි වඩින්නේ. බෞද්ධ දර්ශනයේ තියෙනවා මහත්තයා මේ යක්කු දමනය කරන එක. එහෙමයි. නේද? දැන් ලෝකේ යකා භූතයා පෙරේතයා කුම්භහණ්ඩයා ඒ වගේම ලංකා සමාජයේ අපි නානාවිද ඔය අද්භූත චරිත පිළිබඳව දකිනවනේ. අදෘශ්‍යමාන දේවල්. ඔව්. මකර වගේ සංකල්පයට චිත්‍රයක් දීලා මාරයා කියලා මිනිහෙක් වගේ සතෙක් වගේ රූපයක් නැහැනේ. මාරයා පස්සෙන් එනවා කියලා කියනවා. මාරයා එන දවසට අරන් යයි කියනවා. නමුත් එහෙම කෙනෙක් නැහැනේ. මාර සංකල්පය තියෙනවා. ඒ කෙලෙස් මේ පාපතර හැඟී ඒ කෙලෙස් ධර්මයන්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ මාරයා කියලා කිව්වේ. ඒ වගේ යකා ගෝත්‍රයක් ඒක. මානව සංහතියේම එක ගෝත්‍රයක්නේ යකා. යක්ෂ ගෝත්‍රය, දේව ගෝත්‍රය, නාග ගෝත්‍රය. මේ ගෝත්‍රවල හිටපු අය අඳුන්වද්දී කලාකරුවෝ විසින් නිර්මාණකරුවෝ විසින් චිත්‍රයක් දීලා තියෙනවා. ඒ චිත්‍රය මිනිස්සු බියවද්දන විදිහේ නපුරු දුෂ්ට ගති පෙන්වන්න පුළුවන් භාවාත්මක ලක්ෂණ ඇතුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මම ඒක කිව්වේ බුදුහාමුදුරු ඉස්සරෝම වැඩි යක්කු දමනය කරන්නනේ මයංගලයට. අද හිටියානම් වඩිනවා. හේතුව යක්කු වැඩි. ලංකාවේ දැන් යක්කු වැඩි. යකාව විස්තර කරනවා යකා කියන්නේ කවරේද යත් යම් ජන සමාජයක ජීවත් වෙන සත්ව සංහතියක් තුල ජීවත් වෙන යමෙකු විසින් ඒ සත් සමාජයේ ඉන්න සත්වයාට කායිකව හෝ මානසිකව බියවද්දයිද වේදනාවක් ගෙන දෙයිද මරා දමයිද මේ කාරණා එකක් හෝ දෙකක් තුනම සිදු කරන්නේ මොකಾದ ඒකා යකා. යකාව අර්ථකථනය කරන්නේ එහෙම. දැන් එහෙමයි ලංකාවේ ඉන්නවනේ. එහෙමයි. මිනිස්සු බියවද්දන මිනිසුන්ට රිදවන
මිනිස්සු මරා දමන අය ලංකාවේ ඉන්නවා. එහෙමයි. දැන් මේ ඊයේ පෙරේදා මම බලන්න හිටියා පෙරේදාද කොහෙද ප්‍රවෘත්ති වලට පෙන්නනවා ලංකාවේ රෞද්‍ර වැඩ කරපු තරුණ කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන එයා සංගවලා තියෙන අවි ආයුධ හොයන්න අරන් යනවා. ඒ අරන් යනකොට ඔහු අතේ තිබුණු පිස්තෝලයකින් ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තියන්න හදාපු වෙලාවේ වෙඩි ප්‍රහාරයකින් ඔහු මිය ගියා කිව්වනේ. දැන් කවුද යකා? දැන් උතන කවුද යකා? මනෝජ්ට කියන්න බෑ. කවුද යකා කියලා මන් දන්නවා. මට කියන්න පුළුවන්. ඒ මරණයට ලක් වුණු තැනත්තා තමයි මුල් යකා. එහෙමයි. ඒ යකාව නිවැරදි කරන්න ගියපු අය තමයි මන් දකින දරුණුම යකා. එයා වෙස්වලාගෙන ඉන්න පුතා මේ සුදු පිරුවට එන්නේ. එහෙමයි. ලංකා රාජ්‍ය නීතියයි සම්මත යම් නිලධූරාවලියක ආයතනයක නිල ඇඳුම ලාගෙන ඒකෙන් උත්තම රාජකාරියක් කිරීමේ චේතනාවෙන් ගොස් පුජ්‍යලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරනවා යයි කියා ඒ තැනැත්තාව මරලා දාලානේ. මේ ලෝකේ විසිකණ්ඩම මිනිස්සු නෑ මං හිතන්නේ. හැම මිනිහෙක්ම වටිනවනේ. හොඳ නරක දෙකම තිබෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. එතකොට ඒ නොවටිනාකම් අයින් කරලා වටිනාකම් මත පිහිටවන්නයි ඕනෑනේ. මං හිතනවා ඊට වඩා දැන් ඒ කොල්ලට වඩා නපුරු සැහැසිකම් කරපු අය පාර්ලිමේන්තුවෙත් ඉන්නවනේ. එහෙමයි. පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම මෙහෙම කියන්නේ මේ වෙන සාක්ෂි ඇතුව නෙමෙයි. ලිඛිත සාක්ෂි ඇතුව නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඒ ඉන්න කණ්ඩායම් දෙක තුනේ පක්ෂවල අය කියනවානේ මේ අහවල්ලු මෙහෙම හොරකම් කෙරුවා, මෙහෙම මිනි මැරුවා, මෙහෙම ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධයි, අපචාර වලට සම්බන්ධයි කියලා මේ මුළු ලංකාවෙම ජාති කුල ගෝත්‍ර ආගම් ભેදයක් නැතුව මේ ඉන්න මානව සංහතිය මාධ්‍ය ලෝකයේ දිහා බලාගෙන ඉන්නකොට දර්ශනය වෙනවනේ. එහෙම. ඒ දර්ශනය ඇතුලේ මම දකින්නේ මේ ලංකාවේ සාමාන්‍ය සමාජයේ ඉන්න අපරාධකරුවන්ට වඩා දරුණු අපරාධකරුවෝ අතන ඉන්නවා. රට මෙහෙවන කණ්ඩායම. ඒතකොට මිහිඳු සංස්කෘතිය නැත්තෙම මුල් පාලන ව්‍යුහයේනේ. එහෙමයි. එතකොට රට මිහිඳු සංස්කෘතියට යන්න විදියක් නැහැනේ මනෝජ් මහත්තයා. නේද? අපේ හැමදෙරුනේ අපට වැරදුණු තැන එතනද නැත්තම් සාමාන්‍යයෙන් බිම්මට්ටමේ ජනතාවත් මේ කාරණාවට හේතු සාධක නේද? දැන් අපි කතා කරනවා අවුරුදු 2500කට වැඩි බෞද්ධ ඉතිහාසයක් අපිට තිබෙනවා කියලා. අපි හැමදාම උදේ හවහ බණ අහනවා, පිරිත් අහනවා, ධර්ම දේශනා අහනවා. ඔබ වහන්සේත් ලංකාව වටේ දැන් මේ කොරෝනා වසංගතය නිසා ඔබ වහන්සේ බොහෝ විට මේ විහාරස්ථාන සීමා වෙලා ඉන්නේ. අපි රට වටේ ගිහිල්ලා ඔබ වහන්සේලා ධර්ම දේශනා කරන නමුත් කනකට ගන්න ආකාරයක් පේන්නේ නැහැ සමහර වෙලාවට. දැන් මේ මෙහෙම තත්වයක් ඇති වෙලා තියෙන හේතු විදිහට ඔබ වහන්සේ දකින්නේ මොනවද? හේතුව නම් මහා ගැඹුරු දර්ශනයක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ ඊටා සරලව මේ බිම්මට්ටමේ මානව වර්ගයාව හැදෙන්න දේශනා කොට වදාළ සූත්‍ර ටිකක් තියෙනවානේ. මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ධම්මික සූත්‍රය, පරාභව සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, වසල සූත්‍රය, මහා මංගල සූත්‍රය, මේ විදිහේ සූත්‍ර ටිකක් තියෙනවා. ගිහි විනය, ගිහි සමාජයේ විනය අනුකූල කරන්න. විනයෝ නාම සාසනස්ස චායුනි. මේ විශ්වයේ පවතින්නේ විනය මත. විද්‍යා දදති විනය. විද්‍යාඥයන්, දාර්ශනිකයන්, බුද්ධිමතුන්, නැනවතුන්, ප්‍රඥාවන්තයන් බිහි වෙන්නේ විනය තිබ්බොත්. එහෙමයි. ඒ විනය කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන්
බිඳ වැටීගෙන ඇවිත් තියෙනවා. ලෝකේ හැටි ඒක. යමක් ඇති වෙනවා වගේම ක්‍රමයෙන් නැති වෙනවා. නැති වෙන එක බෞද්ධ දර්ශනයේ ස්වභාවය. එහෙමයි. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක. මේක වේගෙ වැඩි එකයි තියෙන්නේ. අපිට වාව ගන්න බැරි දැන් 2500ක් කල් ආපු එක 100න් 200න් විනාශ වෙයි වාගෙන පේන්නේ. එහෙමයි. ඒ තරම් වේගෙන් විනාශයට යන බවක් පේනවා. ඒකට නම් හේතුවම විනය නැති එකම තමයි. බෞද්ධ දර්ශනයේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විනය රාජ්‍ය පරිපාලනය ඇතුලේ නැහැ. පාලකයෝ විවිධ සංස්කෘතීන්ගෙන් විවිධ ආක්‍රමණයන්ගෙන් මඟ පෙන්වීම් වලින් ලබලා තියෙන්නේ ලෞකික රාගික ආත්මාර්ථකාමී ජීවිතයක් ගොඩනගා ගන්නනේ. එහෙමයි පහඳුරන්නේ. ඒ නිසා තවත් කෙනෙක් ගැන හිතලා යමක් කරන්න දේශීයත්වයක් ගැන සංස්කෘතියක් ගැන ආගමක් දහමක් ගැන ජාතියක් කුලයක් ගෝත්‍රයක් ගැන හිතලා මානව ලක්ෂණවල පිහිටලා වැඩ කරන්නේ නැහැ. ඒක අපිට මේ වර්තමාන සමාජය ඇතුලේ බැලුවාම හොඳට පේනවානේ. රාජ්‍ය නිලධාරීන් රාජ්‍යයට බරක් කියලා මේ ඊයේ පෙරේදා පොඩි ගැටලුවක් ආවේ. එහෙමයි. රාජ්‍ය නිලධාරීන් රාජ්‍යයට බරක් තමයි. ඒකේ මිනිස්සයා කිව්වත් නැතත් රාජ්‍ය නිලධාරියෝ රාජ්‍යයට බරක්. හැබැයි වැලේ ගෙඩිය වැලට බර නැත්තම් ගෙඩිය වැලත් එක්කන් ඵලය නෙලා ගන්නකම් තියෙනවා. වැලේ ගෙඩිය වැලට බර වුණොත් ගෙඩියෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි කාලේ වැලත් එක්කම කඩා වැටෙනවා. දැන් වෙලා තියෙන්නේ එහෙම. හේතුව වැලට දරන්න බැරි තරම් ගෙඩි හැදිලා. මනෝජ් මහත්තයාට පේන්නේ නැද්ද ලංකාවේ රාජ්‍ය සේවයට ඕනෑවට වඩා රාජ්‍ය සේවකයෝ වැඩි කියලා? එහෙමයි පහඳුරන්නේ පැහැදිලිව. අනවශ්‍ය සේවකයෝ අනවශ්‍ය යම් යම් ආයතනවලට පමණ ඉක්මවා සේවකයෝ යොදලා මේ ලංකාව නැමැති ඒ ලතාව දැන් වැටිලා තියෙනවා. වැටෙන්න හේතුව තමයි පමණට වඩා බර තියලා ලෞකික රාගික අවශ්‍යතාවයන් අභිමතාර්ථයන් උවමනාවන් සපුරා ගැනීමේ අදහසින්ම බලයේ රැඳී සිටීමේ අදහසින්ම තම තමන්ගේ නිල රැක ගැනීමේ අදහසින්ම තමයි මේවා කරලා තියෙන්නේ. අනිත් එක මනෝජ් මහත්තයා මෙහෙම තවත් එකක්නේ. බුද්ධිමතුන්ව පාලනය කරන්නේ නූගතුන්. මෝඩයා. විශාල ගැටලුවක්. ලොකු ගැටලුවන්නේ මේක. එහෙම. කිසිම අධ්‍යාපනික වටිනාකමක් නැති කෙනෙකු විසින් ඉහළ අධ්‍යාපනික සුදුසුකම් තියෙන නිලධාරි සමූහයක්ගේ පරිපාලනය දරනවා. අර මෝඩයා විසින් නිකුත් කරන අනසක න්‍යායන් තමයි අකමැත්තෙන් හෝ අර මිනිස්සු කරන්නේ. එහෙමයි. මිහිඳු හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ හිටියත් වැඩියත් මේ යන ගමන වැරදි නම් යන්න බෑනේ. අතුරු ප්‍රශ්නයක් අපේ හාමුදුරනේ. දැන් ඔබ වහන්සේ කිව්වා නූගතුන් පාලනය කරද්දී ඒ අයගේ තීන්දුව තීරණ පහළට ගලාගෙන එද්දී ඒවා ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒකෙන් බිම් මට්ටමේ ඉන්න සාමාන්‍ය ජනතාවට අයපතක් වෙනවා කියන. හැබැයි අර කියන ඉහළ පෙළේ අය දේශපාලඥයින් වෙන්න පුළුවන්, ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ අය ඒ තැනට යවන්නේ මේ පහළ ඉන්න අයනේ. ඒකට ඒ අයගෙත් වගකීමක් තියෙනවා නේද? ගොපල්ලෙක් හරක් බලන විදිහ තේමා කරගෙන හාමුදුරුවරුන්ට බණක් කියනවා. පිරිපුන් ගොපල්ලෙකු විසින් තමනුත් දියුණු වෙන ගමන් තම හාම් පුතාව දියුණු කරන්නේ කොහොමද කියන එක. රාජ්‍ය සේවකයා දියුණු වෙන ගමන් තමන් සේවය කරන ආයතනය රාජ්‍ය දියුණු කරන්නේ කොහොමද කියන එක තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. භික්ෂු පරම්පරාවේ
භික්ෂුවක් නිර්මාණය වෙන ගමන් තවත් භික්ෂූන් වහන්සේලාව නිර්මාණය කරන්නේ කොහොමද? තමන් වෙත පවරාදී තිබෙන මේ සම්බුදු සසුන චිරාත් කාලයක් නිර්මාණශීලීව සුරක්ෂිත කොට ඉදිරියට අරන් යන්නේ කොහොමද කියන එක මේ සූත්‍රය ඇතුලේ තියෙනවා. මේ ඉන්න මානව වර්ගයාව යම් යම් විශේෂේස්තරවල ඉහළට අරන් ඇවිල්ලා තිබ්බට චින්තනීය වශයෙන් යමක් සම්‍යක් දෘෂ්ටියෙන් යමක් දකින්න පුළුවන් බුද්ධිපතේ ලැබිලා නැහැ. අතීතයේ අයට ඒක තිබුණා යම් ප්‍රමාණයකට මීට වඩා මම දකිනවා. දැනුමයි ආකල්පයි කුසලතාවයි තුනම තියෙන්න ඕනේ බුද්ධිමතෙක් නිර්මාණය වෙන්නේ. දැනුම තියෙන්න ඕනේ, ආකල්පමය ගුණය තියෙන්න ඕනේ, කුසලතාව තියෙන්න ඕනේ. සියලු ශේස්ත්‍ර පිළිබඳව යමෙකුට එහෙම දකින්න පුළුවන් නම් මේ රටේ තියෙන සම්පත්තිය බැලුවාම අවුරුදු 5ක් වැඩිත් එක්කන් දියුණු කරන්න. මේ රට ආපහු නිර්මාණය කරන්න යම් රජෙකුට යම් ජනපති කෙනෙකුට අවුරුදු 5ක කාලේ හොඳටම ඇති. හොඳ දියුණු මාවතකට ගෙනල්ලා එයාට නවත්තන්න පුළුවන්. එතෙන්ට ගේනකොට රටවැසියෝ සියලු දෙනාම කියනවා ඔබතුමාමයි හොඳ. එහෙමයි. ඒ හින්දා ඔබතුමාම ඉන්න කියලා. දැන් ලංකාවේ තියෙන එහෙම එකක් නෙමෙයි. කවුරු හරි රජ වෙනවා එයාට කණ්ඩ පුළුවන් උප්පරිම ප්‍රමාණය මැති ඇමති മന്ത്രിවරු දාගෙන කාගෙන ගිහිල්ලා විනාශ කරනකොට මිනිසුන්ට දැනෙනවා අපේ මිනිහෙක් නෙමෙයි ගෙනත් තින්නේ යකෙක්. ඒ හින්දා මේකව මාරු කරන්න ඕනෑ කියලා මාරු කරනවා. ඒත් මේ මිනිසුන්ට තේරෙන්නේ මේකත් යකා කියලා. ආපහු අර යකෙක්ම දා ගන්නවා. එතකොට ඒ යකා අර යකා නවත්තපු තැන ඉඳලා ඉතුරු ටික කනවා. එහෙම ඇවිල්ලානේ මේ තියෙන්නේ. දැන් මේ සැරෙත් මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේ සාධනය වුණේ නැහැ කියලා මට ලංකාවේ හැමතැනම ඇවිදින හින්දා මිනිසුන්ගේ මත ප්‍රකාශ කරනවානේ. ඒ මත එක්ක බැලුවාම 100ට බහුතරයක් ඉච්ඡා බංගත්වයෙන් ඉන්නේ. බලාපොරොත්තු බිඳ වැටිලා ඉන්නේ. මිනිසුන්ට හීනමානයකුත් ඇති වෙලා තියෙන්නේ. ආයි වැඩක් නැහැ. ගොවිතැන් කරලා වැඩක් නැහැ. රාජ්‍ය නිලධාරියෙක් වෙලා වැඩක් නැහැ. මේ රටේ ඉඳලා වැඩක් නැහැ. පිට රට ඉඳලා ගුවනින් ඇවිල්ලා ඡන්දෙ දීලා අපි කරගත්ත දෙයක්. ඉන්නේ වුණුත් අරගෙන ආපහු යනවා හිටි රටවල් වලටම. අපි බැන්නට දේශීයත්වයට ගරු කරපියව්. හෙළ සංස්කෘතියට ආදරය කරපියව්. බෞද්ධ දර්ශනය අනුගමනය කරපියව් කියලා කිව්වට මිනිසුන්ට ඉන්න නිදහස් වපසරියක් නැත්තම් ඕනෑම සත්වයක් පලා යනවනේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වාගේ බෝධි සම්භාර පුරාගෙන එන උත්තම අදිෂ්ඨානයන් තිබ්බනම් මිනිස්සු එහෙම යන්නේ. ඒ සියල්ල දරාගෙන විඳගෙන මේ අභියෝගයට මුහුණ දෙනවා. නමුත් හැමෝටම එහෙම නැහැනේ. බහුතරයකට එහෙම නැහැනේ. මිනිසුන්ට සහනය හම්බෙච්ච තැන මිනිස්සු අයින් වෙනවා. තද්ද ගිනිසරක් එනවා නම් අපි අයින් වෙලා ගිනිසර නොවදින තැනකට හේතු වෙන්න බලනවානේ. වැස්සකට තෙමෙනවා නම් අපි නොතෙමෙන තැනකට හීන් සැරේ සේන්දු වෙන්න බලනවානේ. සහනයක්, සතුටක්, සැනසීමක් මේ කායට මනසට ලබා දෙන්න මේ උත්සාහ කරන්නේ. ඒක හොයාගෙන යනවා. ඒක මේ සමාජය ඇතුලේ තියෙනවා. ඒකනේ හරි පරිපාලන ව්‍යුහයක් නොමැතිකම හින්දා මේක වෙලා තියෙන්නේ. අපේ හඳුරන්නේ ඔබ වහන්සේ බොහොම පැහැදිලිව අපි මුහුණ දෙමින් තිබෙන අර්බුදයන් ගැන සඳහන් කළා ධර්මානුකූලව. කෙනෙක් හිතන්නට පුළුවන් කාගම සිරනන්ද හාමුදුරුවොත් එක්ක මොනවද මේ ගම්මැද දම්සවියෙන් කතා කරන්න කියලා. ඔබ දන්නවා අපි ගම්මැද දම්සවියෙන් හැමදාම කතා කරන්නේ ඔබේ ජීවිතයේ දියුණුව, ආධ්‍යාත්මික ජීවිතයේ, ඒ වගේම තමයි ඔබේ භෞතික දියුණුව වෙනුවෙන් ධර්මානුකූල මාර්ගය පෙන්වා දීම. නිසා අපට අපි ජීවත් වන සමාජයේ අපිට මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න ගැටලු වලින් වියුක්තව
ඒවා පැත්තක තියෙද්දි අපට වෙනත් නොපෙනෙන දේවල් ගැන කතා කරන්නට බෑ. ඒ නිසා අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටළු වලට දහම තුල මොනවද තිබෙන අපට විසඳුම්? ඒ පිළිබඳවයි අද දවසේ කතා කරන්නේ. ධර්මානුකූල ජීවිතයකට, ධර්මානුකූල සමාජයකට, ධර්මානුකූල රාජ්‍යයකට අපි කොහොමද අපසරිය හදන්නේ? අපේ අඩුපාඩු කොහොමද අපි හදාගන්නේ කියන කාරණාවයි ස්වාමීන් වහන්සේ සමග කතා කරන්නේ. බලාපොරොත්තු වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. බාස් කිව්ව මේ අපිට දැක්මක් නොමැතිකම තමයි මේ ප්‍රශ්නය කියලා. අපි හමුනේ ධර්මයේ තුල අපි කතා කරන්නේ අපි ධාර්මිකද කියලා අපේ මාතෘකාව. ධර්මයේ තුල මේ රටක් රාජ්‍යයක් පාලනය වෙන්න පුළුවන්, පවුලක් වෙන්න පුළුවන්. මේ බිම් මට්ටමේ ඉඳලා පවුල කියන පුංචි මේ කුටුම්බයේ ඉඳලම රටක් රාජ්‍යයක් දක්වා ලෝකයක් පාලනය කිරීම දක්වා අවශ්‍ය කරන මඟ පෙන්වීම වටපිටාව ධර්මයේ තුල බොහොම මනාව පැහැදිලිව අපේ හාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා. අපි හැමදාම කියනවා මේ බෞද්ධ රාජ්‍යයක් මේක මහා සංඝරත්නයට ප්‍රමුඛත්වය ලබා දීලා ධර්මයට ප්‍රමුඛත්වය ලබා දීලා යන මිනිස්සු මේ රටේ ඉන්නේ කියලා. එහෙම තියෙද්දි දැක්මක් නැති වෙන්නේ කොහොමද? කොතනද මේ ගැටලුව තියෙන්නේ අපේ හාමුදුරුවනේ? අවජ්ජේ වජ්ජ මතිනෝ වජ්ජේචා වජ්ජ දස්සිනෝ මිච්ඡාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti දුක්ගති වජ්ජංච වජ්ජතෝ ඤත්වා අවජ්ජංච අවජ්ජතෝ සම්මාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti සුග්ගතින් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙමයි. සත්‍යා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව හොඳ දේ නරක විදියට, නරක දේ හොඳ විදියට ග්‍රහණය කරලා දැකලා තමන්ගේ ආශාවන් ප්‍රමුදිත කර ගැනීම සඳහා, වින්දනය කර ගැනීම සඳහා තමන්ගේ ඒ මිත්‍යා දෘෂ්ටික දැක්ම පාවිච්චි කළොත් ඒ සත්‍යයා ඇතුළු දේශය විනාශ වෙනවා. හොඳ දේ හොඳ හැටියට අරගෙන නරක දේ නරක හැටියට අරගෙන නරක අයින් කරලා ඒ හොඳ දේ මත යහපත් දර්ශනයකින් ග්‍රහණය කරගෙන ගමන් කළොත් ඒ සත්වයින් ඇතුළු ලෝකය සුගතියට දියුණුවට යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් මේ පංච සීලයේ ඉඳලා ප්‍රතිපත්ති ගරුකව මිනිහෙකුට ගමන් කරන්න පැහැදිලි ක්‍රමවේදයක් උගන්වලා තියෙනවානේ බෞද්ධ දර්ශනේ. එහෙමයි. සතරවරන් දෙවියෝ එක දවසක් බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ඔයාලා අහලා ඇති මහත්තුරුනේ මේ ආටානාටිය සූත්‍ර දේශනාව කියලා සූත්‍ර දේශනාවක් තියෙනවානේ. ඒ ආටානාටිය සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවන්ගෙන් සතරවරන් දෙවියෝ ඇවිල්ලා අහනවා භවත් ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර නිර්මල අවිහිංසාවාදී මානව හිතවාදී දර්ශනයක් ලෝකයට දේශනා කරද්දී ඒ දර්ශනය තුලින් මෙලොවට පරලොවට වැඩ සිදු වෙනවා දර්ශනය වෙමින් තියෙද්දි ඔබ වහන්සේ ඇතුළු ශ්‍රාවකයාට බාධා කරමින් මේ යන ගමන කඩා කප්පල් කරන්න වෙරදරන එවුන් ටිකුත් ඉන්නවා නේද? ඇයි ඒ කියලා අහනවා. ඔයා ඇහුවා වගේම බුදුහාමරංගෙන් සතරවරන් දෙවියෝ අහනවා ඇයි ඒ? ඒකවන බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා පානාතිපාතා වේරමණියා ධම්මං දේසේති අදින්නා දානා වේරමණියා ධම්මං දේසේති කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති මුසාවාදා වේරමණියා ධම්මං දේසේති සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණියා ධම්මං දේසේති. මම මේ පුහුදුන් මිත්‍යා දෘෂ්ටික දස අකුසල කර්මයන්ගෙන් පිරිච්චි ලෝකයට පංචශීල ප්‍රතිපත්තියක් දේශනා කළා.
එහි අගය දක්කිමින් සම්‍යක් දෘෂ්ටියට පැමිණිච්ච ඇත්තෝ එය වහා වැළඳගෙන ඒ අනුව ගමන් කරන්නට වෙහෙසෙනකොට තම පරපුරේ අනිත් අයව ඒ ගමනට ගන්න වෙහෙසෙනකොට අඥානවන්තම මිත්‍යා දෘෂ්ටිකයෝ තමන්ගේ ලෞකික ජීවිතයේ සැප සම්පත් වලට බාධා කරනවා යයි හිතලා අර යහපත්ව ගමන් කරන උන්ට ගහනවා කියලා කිව්වා. ඒකමයි තියෙන්නේ මල්ලි ලංකාවේ. ඒකමයි මේ ලංකාවේ තියෙන්නේ. දැන් මං උනත් මේ කියන ටික අහගෙන ඉන්න අර මිත්‍යා දෘෂ්ටික ලෞකික රාගික සැපට වහල් වෙච්ච උන්ට බාධාවක්. ඒගොල්ලන්ට ද්වේෂය එනවා. සතරවරන් දෙවියෝ අහනවා ඒ වාගේ නොකඩවා බාධා කරමින් සම්‍යක් දෘෂ්ටියට නොයන එවුන්ට භාග්‍යවතුන් වහන්සේ අපි තලන්නද? බුදුහාඳුරුවෝ නිහඬව ඉන්නවා. තලනවා නම් තලාපියව. දැන් සතරවරන් දෙවියොත් නැහැනේ. එහෙම. සතරවරන් දෙවියොත් නැහැ. ඒ නිසා මුන්ට තලන්න එකෙක් නැහැ. එහෙම හිතියානම් එහෙම ඉන්නවා නම් බලවත්ව මේ වෙලාව මේ හොඳම වෙලාව දෙවියන් විසින් පාතූර් භූතවි ඒ වැඩේ කරන්නට නොහැකි නම් මෙදා පාරවත් මේ ලංකාවේ පුරවැසියන්ගේ සිත් සතන් වෙනස් කොට නව ගමනකට යා හැකි පින්වත් කුමාරයෙක් එවයි කියලා බලාගෙන මාත් ඉන්නේ මේ අපායෙන් අත මිදෙන්න. හේතුව අඥානවන්තකමමයි. අපේ ආඳුරනේ මේ ඒ කාරණාව බොහොම ගැඹුරු කාරණාවක්. වහන්සේ සඳහන් කළේ අපි හැම මොහොතකම බලාපොරොත්තු වෙනවා නිවැරදි මාර්ගෝපදේශයක්. අපි හැම මොහොතකම බලාපොරොත්තු වෙනවා බොහොම සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක්. වහන්සේ සඳහන් කළා මේ කෘෂිකාර්මික පරිසරයක් ඇතුලේ වහන්සේ හැදුනේ වැඩුනේ කියලා. වහන්සේ මේ වෙද්දී අසුරු කරන්නේ මේ වෙලේ බිමේ ජීවත් වෙන මිනිස්සු. අපි අද ඉන්න තැන ගැන තිබෙන ලොකු කනගාටුවක්. අපේ හැඳුරුනේ වහන්සේ කිව්වා මේ තත්වයට ගිහි පැවිදි උභය පාර්ශවයේම වග කියන්න ඕනේ කියලා. භික්ෂූන් වහන්සේලාට තිබෙන වගකීම මොකක්ද? ඒ වගකීම අද වෙද්දී ඉෂ්ට වෙනවා. සමහරක් කාරණා ගිහියන් විදිහට අපිට ප්‍රශ්න කරන්න අමාරු. නමුත් ඔබ වහන්සේ කියපු කාරණාවත් එක්කයි මම මේ එන්නේ. මේ භික්ෂූන් වහන්සේලාට වගකීමක් තිබෙනවා නේද? යම් තැනක වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒක සමාජයේ කොතනක හෝ වෙනවා නම් ඒට මග කියන්න. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටනේ මේ සම්බුද්ධ ශාසනය බාර කරන්නේ බුදුහාමුදුරුවෝ. එහෙමයි. උන්වහන්සේගෙන් පස්සේ මේක 5000ක් කල් ඉදිරියට නිර්මලව පවත්වාගෙන යන්න මේ කණ්ඩායම් හතරට පවරනවා. ඒකේ මූලිකම පිරිස තමයි භික්ෂුන් වහන්සේලා. ඔයා දැකලා තියෙනවද භික්ෂුන් වහන්සේලා? ඔව් ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා. ඔය ඔබ වහන්සේ ඉන්නවා. ඔය විදිහේ ස්වරූපේ භික්ෂුන් වහන්සේලා දැකලා තියෙනවා. මහත්තුරුත් දැකලා තියෙනවා නේද? එහෙමයි. උපාසකයෝ දැකලා තියෙනවා. මේ ඔක්කොම වෙස්වලාගෙන ඉන්න පිරිසක් වුණොත් අපි දර්ශනය වන චරිතයෙන් අඳුනා ගන්න ඒ භූමිකාව අපට ඕන සේවාව කරලා දෙන්න. වෙස්වලාගෙන හිටියොත් වෙස්වලා ගන්න හරි ලේසියිනේ. එහෙමයි. හරිම ලේසි වෙස්වලා ගන්න. දැන් මේ බුදුහාමුදුරු විටකදී අනුදැන වදාරනවා මේ කසාවතෙන් වැසි කසාවත කැලෑවක් කොට සිවුර කැලෑවක් කොට හොරුන්ට හැංගිලා ඉන්න පුළුවන් කියලා. ඇත්තමනේ ඕන හොරෙකුට මේක ඇතුලේ හැංගුණ හැකි. ඕනෑම හොරෙකුට නිල ඇඳුම් අස්සේ හැංගුණ හැකිනේ.
නිල ඇඳුමෙන් වැහුණාම හොරා සමාජය ඇතුලේ පිළිගැනීමක් තියෙන බහුශෘතයෙක් හැටියට පෙනී හිටිනවා. සිල් ඇඳුමෙන් සැරසෙන හොරා පාපතරයා සීලවන්ත උපාසකයෙකුගේ චරිතය ලෝකයේ අභිමුවේ පෙන්නනවා. එහෙම බෑ. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට පැවරුවේ බෞද්ධ දර්ශනය අනුගමනය කරන උපාසකයා උපාසිකාව හැටියට බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ වෙස්වලා ගත්ත උන් නෙවෙයි. ප්‍රායෝගිකව තමන්ගේ සත්‍ය වූ භූමිකාව ලෝකයේ ඉදිරියේ ප්‍රදර්ශනය කරන උත්තම චරිතය. අපේ හඳුරන්නේ භික්ෂුන් වහන්සේලා සහ මේ දේශපාලනය අතර තියෙන සම්බන්ධතාවයේද මේකට ප්‍රධානම හේතුව උන්වහන්සේලා දේශපාලනීකරණය වෙන අවස්ථාද එහෙම නැත්නම් දේශපාලඥයින් උන්වහන්සේලා දේශපාලනයට සම්බන්ධ කර ගැනීම. සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් යමෙක් සම්බන්ධ වෙන්න කැමති නැත්තම් අමාරුයිනේ. නේද? එහෙනම් ඒක එක පාර්ශවයකටම අපි වරද පටවන්න හොඳ නැහැ. දැන් ඉස්කෝලේ යන ශිෂ්‍යාවකට රස්තියාදුකාරයේ පෙම් බඳිනවා කියන්නකො. රස්තියාදුකාරයා පෙම් බඳිනවා. රස්තියාදුකාරයා පස්සෙන් ඇවිදලා අර ළමයාගේ හිත ගත්තේ නැත්තම් ඒ ළමයාත් එක්ක විවාහ වෙන්න බෑනේ. දේශපාලඥයා නැමැති රස්තියාදුකාරයා විසින් භික්ෂූන් වහන්සේ නැමැති උත්තම ශිෂ්‍යාවට පෙම් බැඳ තමන්ගේ ආත්මාර්ථකාමය තෘප්ත කර ගැනීම සඳහා අල්ලාගෙන තියෙන කැමැත්තෙන්ම. ස්වකීය කැමැත්ත දීලා තියෙන. ඒක දේශපාලඥයාගේම දෝෂයක් නෙමෙයි. පෞකාරයා විසින් පාපයට මිනිහෙක්ව ඇද ගැනීම උගේ ස්වභාවය. ඒකට නැඹුරුවෙන් නැතුව ඉන්න වෙරදරන යමෙක් ඉන්නවා නන්නේ බුද්ධිමත් තීරණ ගන්න උත්තමයෙක් වෙන්නේ. භික්ෂුන් වහන්සේ ඒ වගේ උත්තම චරිතයක් වෙන්න ඕන. වහලුන් නොවි ලෞකික රාගික සැප සම්පත් වලට ගරු නම්බු නාම තානාන්තර වලට ඉඩම් කඩම් යාන වාහන භවභෝග මිල මුදල් රන් රිදී සම්පත් වලට වසී නොවි ඒ වගේම දුරස්ත චරිතයක් නේ භික්ෂු චරිතය. නිකන් හිතලා බලන්නකෝ මල්ලි සදහැ බරව බැලුවොත් සිද්ධාර්ථ ගෞතම බෝසත් කුමාරයාණන් වහන්සේ ලෝකෙ හිටපු ලස්සනම ගෑණි හිමි තැනැත්තා. ශරීර ස්වභාවයෙන්ුත් පාරිශුද්ධ වූ චින්තනයෙන්ුත් පරිපූර්ණ සසර ගමනේ දිගු සාරාංශකයේ කල්පලක්ෂයක්ම පෙම්වතිය හැටියට පාරමී දම් පුරාගෙන ආපු උත්තම ලඳ හිමි කුමාරයා. රාජ්‍ය පරම්පරා දෙකක රජ උරුමය ලත් ලෝකෙම සක්විති මහ රජකමනේ උරුම. ලෝකෙම රජ්ජුරුවෝ මේ දොඩම් ගෙඩියක් විතර ලංකාවටවත් ඉන්දියාවටවත් විතරක් නෙවෙයි මුළු ලෝකෙම රජකම හිමි කුමාරයා මේ ඔක්කොම අතාරිනවා. මේ සියල්ලම අතෑරලා ගන්තෙරට ගිහිල්ලා අනෝමා ගන්තෙරදී සලුපිලි රන් රිදී මුතු මැණික්ද සියල්ල ගලවා සලු පොටක පොට්ටනියක් බැඳ චන්න කුමාරයාගේ අතට දීලා මේක පිය රජුරවන්ටත් මා පෙර බිසවුන් වහන්සේටත් බාර දෙන්න කියලා කසාවතලා බවුන් වඩන්න මහ කැලේට හිස් අතින් ගියා මිස පොඩි බැඳගෙන ගිය දෙයක් නැහැ. ලංකාවේ මම දැකලා තියෙනවා මේ ඉහළ පහළ ભેදේ හරියට තියෙනවානේ මේ භික්ෂු සංස්ථාවේ. ඒක තියෙන්න බෑනේ. ඇති තැන් නැති තැන්. දියුණු තැන් නොදියුණු තැන්. සැප තැන් දුක් සහිත තැන්.
මේවා ලංකාවේ හොඳට දර්ශනය වෙනවා. අර මහා සුපින ජාතකයේදී බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජුරවන්ට දේශනා කරනවානේ. කොසල් රජුරෝ හීන දාසයක් දැකලා බය වෙලා කම්පා වෙලා බිලි පූජාවක් තියන්න හදනකොට මල්ලිකා දේවි හොඳ බෞද්ධ කුල කාන්තාවක් ඇය තමන්ගේ ස්වාමියාව නිදොස් කොට රාජ්‍ය සේවයේ පිහිටුවන්න අභිමානවත් බිරිඳකගෙන් වෙන්නට ඕන යුතුයකම ඊට කරන්න බුදුහාඳුර ළඟට එක්කන් යනවා මේ සීන දාසේ පලා පලහන්න. ඒ එක හීනෙක කොසල් රජුරෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම හීනෙන් දැක්කා මගේ රජමාලිගාවේ රජවාසල ඉදිරියේ කලගෙඩි ගොඩාක් තියලා තියෙනවා. රාජපුරුෂයෝ ඒ කලවලින් වතුර ගෙනල්ලා අර තියෙන කලවලට පුරවනවා. මේ එන රාජපුරුෂයෝ පැන් තියෙන කලවලටම පැන් පුරවනවා මිස අර හිස් කලවලට දාන්නේ නැහැ කියලා කිව්වා. එහෙමයි. අර වතුර ඔක්කොම ගලාගෙන අපතේ යනවා. රජවාසල බිම තෙමි තෙමි හොදාගෙන යනවා. ඒ තියෙද්දි රාජපුරුෂයෝ ඒව කලවලටම වක් කරනවා. මේක මහා විනාශයක් වාගේ මට දැනෙනවා බුදුහාමුදුරුවනේ කියලා කියනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා මහරජතුමනි අදවත් හෙටවත් අනිද්දාවත් ඔබතුමාගේ රාජ්‍ය සමයේවත් මගේ මේ සම්බුද්ධ ජීවිතයේ පවතින තාක් කල් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. දුර අනාගතයකට ගමන් කරන කල මේ ලෝකේ පාලකයෝ අධාර්මික වෙනවා. අධාර්මික පාලකයන්ගේ ග්‍රහණයට අහු වෙන පූජකයෝද අධාර්මික වෙනවා. ඒ අධාර්මික පාලකයන්ගේ රාජ්‍ය සේවයද මැති, ඇමති, මන්ත්‍රී, ග්‍රාම, නිගම සියලු නිලධාරියෝ අධාර්මික වෙනවා. ඒ අධාර්මික වන රාජ්‍ය පරිපාලනය හමුවේ රටවැසියා අන්ත දුකටපත් වෙනවා. ඇතිතම් පිරෙනවා, නැතිතම් විනාශම වෙලා යනවා. ඇත්තටම නැති වෙනවා. ඇත්තටම නැති වෙනවා. ඒ ක්‍රමය තමයි බුදුහාමුදුරුව එදා විස්තර කෙරුවේ. ඒක තමයි අද මේ රටේ තියෙන්නේ. ගිහියෝ ළඟත් ඒක තියෙනවා, පැවිද්දෝ ළඟත් ඒක තියෙනවා කියලා මට පේනවා. මම මේ ශාසනික ගමනේ ලංකාව පුරා ඇවිදලා තියෙනවා. සමහර විහෙර විහාරස්ථානවලට ලැබෙන දාන මාන පූජා වස්තුන් ප්‍රමාණය පිරී ඉතිරි අපතේ යනවා මට පේනවා. සමහර තැන්වලට වැසිකිළියක් නැහැ. සංඝාවාසයක් නැහැ. දාන ටිකක් වළඳන්න නිශ්චිත තැනක් නැහැ. ස්වාමින් වහන්සේලාගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න විදුලි පහනක්වත් නොමැති පන්සල් මේ රටේ තියෙනවා. ඇඳක් ඇතිරිල්ලක්වත් නොමැති. එහෙව් එකේ භික්ෂූන් වහන්සේම සමානාත්මතාවය පුරුදු කරනවා නම් පළමුවෙන් මේ භික්ෂු සංස්ථාවේ තියෙන අඩුපහඩු ටික හරි පුරවන්න එපැයි. මේ ලංකාවේ දුෂ්කර ප්‍රදේශ තියෙනවා දේශපාලඥයන්ගේ ඇහැ වැටිලා නැති සුවසේ සැපසේ සැප විඳින මහානායක අනුනායක සානුනායක ඔය ආචාර්ය ප්‍රාචාර්ය මහාචාර්ය පඬිවරු ඉන්න භික්ෂු ශාසනේ ඒ භික්ෂුන් වහන්සේලාගේ ඇහැ වැටිලත් නැති දුක් විඳින පැවිදි ගිහි දෙපාර්ශ්වයම ඉන්නවා කියලා මට පේනවා. ඒවා දර්ශනීය වෙන්නේ නැති එක තියෙන්නේ. අර පෙර හාමුදුරු කෙනෙක් මට අහවල් හාමුදුරුවෝ කියලා නම් දන්නේ නැහැ. ලස්සන කවියක් ලියලා තියෙනවා. එහෙමයි.
ඒ හාමුදුරුවෝ මේවා බලාගෙන ඉඳලා තමයි ලියලා ඇත්තේ. දානේන සීලේන අනුශාසයන්ති හරීත කී ඒක පලන්න දේති. අනිච්ච නිච්ඡං සමනා වදන්ති ගටස්ස බින්නම් කලහං කරෝති කියලා. දානේන සීලේන අනුශාසයන්ති. අනුශාසනා කරන උදවිය හැම වෙලාවෙම කියනවලු දන් දීම යහපත්. දන් දීමෙන් සියල්ල අත්හැරීමට පුරුදු කළ හැකිය. සියල්ල අත්හල කල වේදනා නොදැනේ. දුකක් සංවේගයක් නූපදී. නිදහස් වීම පහසුයි කියලා අනුශාසනා කරනවලු. හරීත කී ඒක පලන්න දේති. හැබැයි එහෙම අනුශාසනා කරන මිනිහා වත්තේ වැටෙන අරලු ගෙඩියක ප්‍රමාණයක්වත් දෙන්න කැමති නෑද? මිනිසා නොහදා රට හදන්නට බෑ කියලා අතිපූජනීය මඩිහේ පඤ්ඤාසී හාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් අපි සාකච්ඡාවේ අවසාන අතිරයට ඇවිල්ලා ඉන්නේ. ඔබ වහන්සේ සමග කතා කරනවා නම් ඇත්තටම අපට මේ හෝරාවක් මදි. ඒ තරම් ඔබ වහන්සේගේ අදහස් අපට රටට ලෝකෙට වටිනවා. අපේ හාමුදුරනේ අපි හැම මොහොතකම අඩුපාඩුව හිස්තැන අවකාශය අපි දකිනවා. අපි යම් තැනකින් පටන් ගන්න අවශ්‍යයි. කොතනින් හරි මේ වෙනස ඇති කරන්න ඕනේ. සමහරු ඇත්ත දැනගෙන හැදී යුතු තැන දැනගෙන නොහදා සාමාන්‍ය පරිදි Tamanගේ වැඩපිළිවෙල කරගෙන යනවා. හැබැයි අපේ හැමදෙරුණේ අපි හැමෝටම වගකීමක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා විදිහට ඔබ වහන්සේලාටත් ගිහියන් විදිහ අපටත් වගකීමක් තිබෙනවා. මේ ධාර්මික සමාජය ගොඩනගන්න සහ ඒ තුල මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරන්න සහ සමාජයේ රට සුවපත් කරන්න. අපි කොතනින්ද අපේ හැමදෙරුණේ මේක පටන් ගන්න ඕනේ? කවුද මේකට මූලිකත්වය ගන්න ඕනේ? වැරද්ද වෙලා තියෙනවා නම් ඒ වරද කවුද නිවැරදි කරගන්න ඕනේ? කොහොමද අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ? මෙන්න මෙතන තමයි අපේ හැමදෙරුණේ අපිට වැදගත් වෙන්නේ. පටන් ගන්න ඕනේ මෙතනින් කියලා කිව්වේ මම මේ රටේ ඉන්න පුජ්‍යලයෝ සියලු දෙනා තම තම භූමිකාව දැන් ඇවිල්ලා තියෙන තැනින් දැන් පටන් ගන්න එපේ. නිවැරදි කරන්න නම් හැමෝම දැන් මේක පටන් ගන්න ඕනේ. Taman ළඟින් පටන් ගන්න ඕනේ. Taman නිවැරදි වෙලා අනිත් අයව නිවැරදි කරන්න ඕනේ. Taman වැඩ කරලා අනිත් අය වැඩෙහි යොදවන්න ඕනේ. එහෙමනේ වෙන්න ඕනේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. බුදුහාමුදුරුවෝ අවබෝධයෙන් අවබෝධයට පැමිණ තමයි අනිත් අයව අවබෝධ කරන්නේ. අනිත් අයට අවබෝධ කරලා දෙන්නේ. උන්වහන්සේ තරණය කරන්න තිබ්බ සියලු සම්බාධක තරණය කරලා තමයි අනිත් අයට තරණය කරන්න කියලා මඟ පෙන්වන්නේ. ඒ නිසා ලෞතුරා දහම අනුව අපි ඉන්න තැනින් දැන්වත් පටන් ගත්තොත් මේක නිර්මාණය කරන්න බැරි නෙමෙයි. මං ඒකයි කියන්නේ අවුරුදු 5ක් එක රාජ්‍ය කෙනෙකුට එක ජනපතිවරයෙකුට අවුරුදු 5ක් හරියට වැඩ කරනවා නම් හොඳටම ඇති. කවුරුත් කරන්නේ නැහැ කියලාද ඔබ වහන්සේ කියන්නේ? මගේ ජීවිත කාලේ කරපු බවක් පේන්නේ මට. හේතුව මං කියන්නම් මේක මේ කාටවත් නින්දාවට ගරහාවට අපහාසයට මේ කවුරු හරි දේශපාලඥයෙකුට පාක්ෂිකව මං කියන එක නෙමෙයි. නිල් කොළ රතු කහ දම් තැඹිලි මේ එක එක පාට වලින් පක්ෂ එනවනේ. ඔය සකල විද පක්ෂ වලින්ම ඇවිල්ලා මේ රටේ පාපු ප්‍රාතිහාර්ය අනුව මම බලාගෙන ඉඳලා මට දැන් අවුරුදු 53යි. ඒකෙන් 45ක් ගමුකෝ. ඒ 45ම මම දැක්කනේ මේගොල්ලෝ කරපු දේවල්. හරියට වැඩ කළා නම් අනුශාසකයෝ හරි අනුශාසනා දුන්නා නම් ලංකාවේ නෙමෙයි ලෝකෙම දියුණු කියලා අපි බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවානේ. ඒව ලංකාවේ ඇති වෙලාද තියෙන්නේ නැති වෙලාද බලන්නකො. අධ්‍යාපනය හොඳද? හොඳ නැහැ. උදාහරණ කියන්න ඕනද? පඬිවරු මන් දකින්නේ. නැනවතුන් මන් දකින්නේ.
මිහිඳු සංස්කෘතියේ ආభాසයෙන් බඳවාපු වැව් පොකුණු තියෙනවා. හදාපු වෙහෙර විහාර තියෙනවා. 84000ක් වෙහෙර විහාර කියලානේ කියන්නේ. එහෙමයි. ඉතිහාසෙ 84000ක් නම් තියෙන්න ඕන කියලා හිතෙනවා. මේ රජ රට පුරවරය පුරාවට ඇවිද්දොත් අඩිය තියෙන තැන නටබුන්නේ. ලංකාවේ පුරා විද්‍යාව කියලා එකක් තිබ්බාට ඒගොල්ලෝ පුරා විද්‍යා කියලා අර ගඩොල් ටික දිහා බලාගෙන කණ්ඩ උපන් යක්කු జాතියක්. අර ගල් කණු නෂ්ටාවශේෂ විකුණා කණ්ඩ උපන් යක්කු జాතියන්නේ පුරා විද්‍යාවකේ ඉන්නේ. නැත්තම් ඒවා සංරක්ෂණය කරන්න එපා. ඒ අයට සංරක්ෂණය කරන්න මඟ පෙන්වන්න ඕින් දෙපැයි. අමතිවරයා පහළ වුණාට සංස්කෘතික ආගමික කටයුතු කියලා හරි මඟ පෙන්වීමක් ඔස්සේ මේ පුරාවස්තු හොරු කඩනවා, නිදන් හොරු කඩනවා. ඒක රාජ්‍ය උපයෝගීතාවයෙන් කරන ඒවත් තියෙනවා, හොරු විසින්ම කරන ඒවත් තියෙනවා. ඒ නිර්මාණකරුවෝ කෝද? එහෙමයි. මේ අවුකන පිළිම වහන්සේ වාස්තු විද්‍යාවේ කළ පැමිණි උත්තම වස්තුවක්නේ ලෝකයේ තියෙන. එහෙමයි. පොළොන්නරුවේ ගල් විහාරේ මේ ලංකාවේ හදලා තියෙන සියලු එවකට නිර්මාණ දිහා බැලුවාම අද්විතීයයි. බෞද්ධ ආభాෂයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අවබෝධයෙන්ම බරණ විසින් නිර්මාණය කරපු අවුකන පිළිම වහන්සේනේ. ඒ තරම් ඍජු. අංශක 90ට පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙනවා. මහා කළු ගලෙන්. ඒ කළු සිංහලයා විසින්. ඒවා දකින්නකොට දැනෙන අර බුද්ධ ආරම්භන ප්‍රීතිය ලංකාවේ මිනිහෙක් හැටියට මේ වාගේ වැඩ කරන්න ඕනෑ කියලා දැනෙන හදවතට දැනෙන රිද්මය අවදි කරන විදිහේ මිනිස්සු මේ අධ්‍යාපන ක්‍රමෙන් හැදිලා නැහැ. ව්‍යග්ගපජ්ජ කුල පරම්පරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය. ව්‍යග්ගපජ්ජ කුල පරම්පරාවේ සියලු දෙනාට කියනවා මේ ලෝකේ මේ ලෞකික සමාජය ඇතුලේ මෙලෝ පරලෝ අභිවෘද්ධිය සාධනය කොට නිර්වාණය සොයා යන මිනිසුන් විසින් පතන සැපත සෞභාග්‍ය ලබන්නට නම් ඔවුන් විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිගරුක කාරණා 4ක් තියෙනවා. එහෙමයි. ඒ කවරේද යත් උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. ආරම්භ කරන්නකො දැන්. මං හිටියේ ජනාධිපතිතුමා අලුත් එක්කෙනා එනකොටම ආරම්භ කරයි කියලා. එහෙම පටන් ගැම්මක් තිබ්බා. මොන බහිරවයා හෙන හුරාපාත් වෙලාද මන් දන්නේ එකපාරටම ඒක විනාශ වෙලා පුපුරලා ගියා. තම ගෝත්‍රයේ බලපෑමක්ද? එහෙම නැත්නම් දේශපාලන අධිකාරියේ බලපෑමක්ද? එහෙම නැත්නම් පූජකයන්ගේ වැරදි මඟ පෙන්වීමක්ද? එහෙම නැත්නම් ඔහු විසින්ම නිර්මාණය කරගත්ත හීනමානයක්ද අතිමානයක්ද බලපා ආපු ගමන් මඟ වෙනස් වෙලා රට වෙනතකට යන්න පටන් ගත්තාය කියලා මගේ දැක්මක් තියෙනවා. ප්‍රමාණය තවත් තියෙනවා ටිකක් පටන් ගන්න. උට්ටාන සම්පදා වීරිය කරන්න. නැනනුවන ගත සවිය වෙහෙසවන්න. ආරක්ක සම්පදා උරුම වෙච්චි හම්බ කරන දේ රකින්න. අපිට උරුම වෙච්චි දේ තියෙනවා. උරුම කරගත්ත දේ තියෙනවා. අපේ කියා දේ තියෙනවා. ඒවා රකින්න ගමන් තවත් මතු පරම්පරාවට ආරක්ෂා කරගන්න දේ නිර්මාණය කරලා තියන්න පුළුවන් නම් ආරක්ක සම්පදා. ඒකට හොඳ කල්යාණ මිත්‍රයෝම එකතු කරගන්න.
අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කරනවා මං ආපු ගමන් කියලානේ ඔක්කොම කියාගෙන එන්නේ. අරකට එකෙක් ගන්නවා මේකට එකෙක් ගන්නවා අනිකට එකෙක් ගන්නවා. එහෙමනේ. ලින්ද හාරන්න එක ඇමතියයි පස් පුරවන්න එක ඇමතියයි ගොඩට ගන්න එක ඇමතියයි. ඇමතියෝ තුනයි ලින්දටම. එහෙමනේ ලංකාවේ තියෙන්නේ. බලයට අවශ්‍ය පෙරේතකමට වටපිටාවට දාගෙන. එක ඇමතියෙකුට පාලනය කරන්නට පුළුවන්කම තියෙන වපසරියට අමාත්‍යවරු 3-4 දෙනෙක් යොදනවා. මම හිතනවා ලෝකේ වැඩිම අමාත්‍ය මණ්ඩලය අපේ කියලා මට හිතෙන්නේ. ලෝකයේ තියෙන රටවල් ගත්තාම දියුණු මහා විශාල ජනසංඛ්‍යාවක් ඉන්න කෝටි ගණන් ඉන්න රටක අමාත්‍ය මණ්ඩලය ගත්තාම මේ කෝටි 2ක් පාලනය කරන්න ඉන්න අමාත්‍ය මණ්ඩලය අහස මහ පොළොව වගේ. මෙවුන් රටවැසියා කණ්ඩ උපන් ජාතියක්. ආරක්ක සම්පතත් නැහැ, කල්යාණ මිත්‍රතාවයකුත් නැහැ. කල්යාණ මිත්‍රකම පෙන්නනවා ඡන්ද කිට්ටු වෙනකොට. මම් මුලා කොට කල්යාණ මිත්‍ර දාමයෙන් අය අපේ අම්මා තාත්තවත් එච්චර අපිට ආදරේ නැහැ මුන් තරම්. ඒ තරම් ආදරෙන් ඇවිල්ලා කතා බහ කරලා සිප වැළඳගෙන පැදුරේ පෙරලිලා ඉඳ ගන්නවා අප්පා. මේ අහිංසක මිනිසුන්ගේ ගෙපිල පැදුරේ පෙරලිලා ඉඳ ගන්නවා. මේක දැන් අහසින් පියාඹන වාහන වලින් ඇවිල්ලා වීදුරු ට්‍රාස් ගාලා පාත් කරලා ගෝරනාඩු කරලා යන එකනේ. අර බැගාපත් වෙච්ච මිනිහා ඉදිරි වැදූ අම්මාට හැදූ තාත්තාට ගරු නැති පව්කාර සිහල දේශේ කරුමෙට උපන් ජාතියක්. ඒ අයත් එක්කම් පුතා මේක ගොඩනගන්න බෑ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කල්යාණ මිත්‍රතා රටක් සංවර්ධනය කරන්න දුකේදී සැපේදීත් එකට ඉඳලා ඍජු ප්‍රතිපත්ති දරලා සත්‍යම ක්‍රියාවේ නම් වන කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන. මිතුරු තුමෝ දුක සැප දෙක හිම පැවති බිතු සිතුවං රූමෙන් පිටු නොපාවිති. බිත්තිය කාඳින ලද පිළිරුවක්සේ චිත්‍රයක්සේ සිතුවමක්සේ හැම වෙලාවෙම තමා දෙසම බලාගෙන ඉන්න තමා සමගම ඉන්න උත්තමයෙක් තමා කල්යාණ මිත්‍රයා. ඒ නිර්මාණ කරන්න කියලා කිව්වා. ඒ උත්තමයෙක් ආශ්‍රය කරන්න ඕන. ඒ අයව හදා ගන්න ඕන. අනිත් කාරණය සමජීවි කතා. රටක් සංවර්ධනය කරන්න නම් පටන් ගන්න නම් සංවර්ධනය කරන්න සමජීවි කතා නිෂ්පාදනයට සරිලන වියදමට සරිලන නිෂ්පාදනය. ඒ කියන්නේ අයට සරිලන විදියට වැයට සරිලන්න අය තුලනය කරගන්න ඕන. එහෙම තුලනය කරගත්තොත් ණයත් නැතුව බයත් නැතුව ඉන්න පුළුවන්. දැන් ණය වැඩි වෙලා බයේ නෙමෙයි ඉන්නේ. ණය වැඩි වෙලා බයේ ඉන්නේ. ඒ හින්දා එක එක රටවල් වලින් කියන දේ කරනවා අපි. අපිට ඕන දේ නෙමෙයි. ඇයි අපි ණය වෙලානේ පුතා හිඟන්නනේ. ඒ හින්දා අර මොකෙක් හරි එකෙක් ඇවිල්ලා කියනකොට මෙහෙම කරා අපියව. කරනවා. අර පරාක්‍රම සමුද්‍රය ඇතුලේ පාරක් හදන්න හදනවා නෙමෙව. පිටරටියන්ට ඇවිදින්නලු. අපේ රටේ උන්ගේ හතර හන්දි පණ නැත්තම් ඇවිදින්න තැන් නැද්ද? එහෙම හිතලා මේ රටේ සම්පත් ප්‍රයෝජනයටගෙන කුෂි කාර්මික දේශයක් නිර්මාණය කොට පටන් ගන්නවා ලංකාව නිර්මාණය කරන්න. මිහිඳු සංස්කෘතිය නිර්මාණය කළා, ස්වම්පෝෂිත කළා. පැසේ නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇසෙයි ළමා වසු පැටියෝ හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුරවිම
නක් ලෙසට රසෙයි අමාරසමයේ පියාස දුට වෙන නිර්වාණයක් මොකටද කියලා හිතුණලු ලංකාව දැක්කා. ඒ ලංකාවේ ගමක ඉන්න තිබුණා නම් නිබඳවම පැහුණලු සුවඳැලි යල මහ මැද කන්න තුන දේශීයත්වය නිර්මාණය කළා. ඒ වගේම වහු පැටව් කොළු පැටව් ගයක් පාසා කෑ ගහනවාලු හැම අවුරුද්දෙම පුතා. හැම අවුරුද්දෙම කෑ ගහනවා. පිට රටින් කිරිගෙන ආවේ නෑනේ. අපේ රටේ හීන් යවුන්ට පිට රට කිරි පෙව්වද? එව්ව පෙව්වේ නෑ. ඔය කාලකන්නියෝ දැන් අද ලංකාවේ පොලිමේ හිටියාට අපිට කිරි නෑ ඕස්ට්‍රේලියාවේ නිල්වන් තන බිම් වල හැදෙන දෙනුන්ගෙන් දොවාගත් කිරි නවසීලන්තයේ නිල්වන් තන පලසේ වැඩුණු දෙනුන්ගෙන් දොවාගත් කිරි එනකන් අතපාලා හිඟා කාපු ජාතියක් මේකේ හිටියේ නෑනේ. අපේ ලංකාවේ ඕන තරම් තිබ්බනේ. කිරි ගිතෙල් මීතෙල් වෙඬරු පස්ගෝ රසින් ගහ කොලෙන් දරාගත් කීර ධාතුවෙන් ඒ තෙල්නේ පාවිච්චි කරුවේ. මේ පර්ර ගති තිබ්බනේ අපි ගාව. අනුන්ට අතපාලා කෑවෙම නැහැ. ඒ උතුම් ජාතිය හිටියේ මේ ශ්‍රී ලංකාවේ. වහු පැටව් කොළු පැටව් මේකේ හිටියා. මේකේ බෝ වුණා. වඳ කෙරුවේ නැහැ. දැන් වඳ කරලා ඉන්නේ. ඒ බෝ වෙච්චි ගවයෝ ඒ බෝ වෙච්චි කොල්ලෝ තමයි මේ වැව් ප්‍රයෝජනයටගෙන මේ වාරි කර්මාන්තය දියුණු කරලා රට ස්වයංපෝෂිත කළේ. ඒ සම්පත් ප්‍රයෝජනයට ගත්තා. අද ඒව නැහැ. ජීවිතේ නිර්මාණය කර ගැනීම සඳහා පටන් ගන්නවා නම් ප්‍රමාණ මග තියෙනවා. මග නිවැරදි කොට යන්නයි තියෙන්නේ. එහෙම නැති වුණොත් අනගාരിക ධර්මපාලතුමා කියපු විදිහට පෝයදාට පන්සල් ගිනි තියාපියව අම්මා අප්පා ගස් බැඳලා තලාපියව උපාසකයෝ ටිකලින් වල ඔබාපියව ගුරුවරු ටික මහ පොළොවේ කිඳාපියව කියලා අපිටත් ලියලා මැරෙන්න වෙනවා. ඒ දවස උදා කරගන්නේ නැතුව ආරම්භ කරනවා නම් සිරස ගම්මැද්දේ දම්සාවියෙන් හරි පටන් ගන්න කියලා ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි. මං හිතන්නේ අපේ ගෞරවනීය සම්පදන් වහන්සේ සඳහන් කළා වගේම අපට අවැසි හරි මඟ පෙන්වීමක්, අපට අවැසි හරි ගමන තිබෙනවා, පාර තියෙනවා. අපි හරි අවබෝධයෙන් යුතුව යා යුතුයි. ඔබ වහන්සේ කිව්වා වගේ ගම්මැද්ද දම්සාවේ තරමුණ මේ උතුම් නිර්මල ධම අපේ මිනිස්සුන්ගේ ජීවිතවලට ඔබ වහන්සේලා හරහා මේ ආකාරයෙන් යොමු කරලා ඔවුන්ට අවබෝධය ලබා දීම තුළ ඒ ජීවිත සුවපත් කිරීම. අපි තනිව අපේ ජීවිත ලෙස අවධානය යොමු කළොත්, අවබෝධය ලබා ගත්තොත් මේ සමාජයේ රට ලස්සන වේවි, සුවපත් වේවි. ඒ වගේම තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතය සුවපත් වේවි. අපට අපි බලාපොරොත්තු වන තැනට යන්නට හැකියාවක් ලැබේවි. නිසා නිවැරදිව ඔබ මේ උතුම් නිර්මල ධම ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒ තුළ අපි හැමෝටම බලාපොරොත්තු වන තැන ඉලක්කය ළඟා කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. අද දවසේ සඳහම් සාකච්ඡාවට වැඩම වදාළා තිපූජනීය කාගම සිරිනන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනයෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා. চিරාත් කාලයක් ශාසනික මෙහෙවරෙහි යෙදෙන්නට ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි යලිත් ලබන ඉරිදා දවසේ සුපුරුදු වේලාවට හැම බලාපොරොත්තු පෙරදැරිව අදට ඔබෙන් සමුගන්නවා. ඔබට තිසරණ සරණයි. ගම්මැද්ද දම්සවිය පෝසත් ගුණැති මිනිසත් සම